හරි පුතේ අපි සාකච්ඡා කර ඉන්නේ පෘථිවි ප්‍රධාන පාෂාණ ගැන. අපි කතා කරලා අවසන් කරලා තියෙනවා ආග්නේය පාෂාණ ගැන. අපි පටන් අරන් තියෙනවා අවසාදිත පාෂාණ ගැන. අවසාදිත පාෂාණ වල කාණ්ඩ තුනක් තියෙනවා කිව්වා. ඛණ්ඩජ අවසාදිත, ඓන්ද්‍රිය අවසාදිත සහ රසායනික අවසාදිත ගැන කියලා. දැන් මෙතෙන්දී අපි කතා කර යන්නේ කතා කරන්න යන්නේ ඓන්ද්‍රිය අවසාදිත පාෂාණ ගැන. right. දැන් බලන්න. හරි මාතෘකාව තමයි ඓන්ද්‍රිය අවසාදිත පාෂාණ. මේ බලන්න. ඓන්ද්‍රිය කියලා කියන්නේ සාක හා සතුන්ගේ දි รา පත් වෙච්ච කොටස්. සාක සතුන්ගේ දි รา පත් වෙච්ච කොටස් වලට අපි කියනවා ඓන්ද්‍රිය ද්‍රව්‍ය කියලා. මෙන්න මේ සාක හෝ සතුන්ගේ කොටස් නැත්නම් සාක සහ සතුන්ගේ කොටස් අර විදියටම ඒ අර විදියට කියලා කිව්වේ අවසාදිත ද්‍රව්‍ය භූමියේ යම් කිසි ප්‍රදේශයක ස්තර වශයෙන් තැන්පත් වෙනකොට ඊට ඉහළින් වෙනත් පස් සහ පාෂාණ කොටස් තැන්පත් වෙලා උඩින් ඇති කරන තෙරපීම නැත්නම් පීඩනය සහ පහළ පවතින උෂ්ණත්වයේ හේතු කරගෙන මෙන්න මේ සාකවල කොටස් සත්තුන්ගේ කොටස් දීර්ඝ කාලයක් තිස්සේ දි รา පත් වීම නැත්නම් අපි කියන පොසීලකරණයට ලක් වීම නැත්නම් කැටි ගැසීම ඔස්සේ ඇති වෙනවා නම් පාෂාණයක් ඒවට තමයි අපි කියන්නේ ඓන්ද්‍රිය අවසාදිත කියලා. මේ කියන්නේ සාක හා සත්ත්ව කොටස් අවසාදිත වෙලා ඇති වෙන පාෂාණ වලට අපි කියනවා ඓන්ද්‍රිය අවසාදිත පාෂාණ කියලා. ඒතර පුතා ඓන්ද්‍රිය අවසාදිත පාෂාණ ගත්තම ඒකේ මූලික වශයෙන් කාණ්ඩ හතරකට බෙදෙනවා. එකක් තමයි අංගාරමය අවසාදිත පාෂාණ නැත්නම් අංගාරමය අවසාදිත. තව එකක් තමයි චූර්ණමය අවසාදිත. තව එකක් තමයි සිලිකාමය අවසාදිත. අනෙක් වර්ගය තමයි යමුසු අවසාදිත කියලා. මෙන්න මේ විදිහට කාණ්ඩ හතරක් බෙදෙනවා. අංගාරමය අවසාදිත, චූර්ණමය අවසාදිත, සිලිකාමය අවසාදිත සහ යමුසු අවසාදිත කියලා. right. ඒකෙන් අපි අංගාරමය අවසාදිත කියන එක්කෙනෙක් වෙන් කරලා ගත්තොත්. අංගාරමය අවසාදිත කියන එක වෙන් කරලා ගත්තොත්. අංගාරමය අවසාදිත කියන්නේ සාක මය ද්‍රව්‍ය, සාකමය ද්‍රව්‍ය. ඒ කියන්නේ සාකවල කොටස් අර විදියට භූගත වෙලා නැත්තම් භූමිය තුල තැන්පත් වෙලා අපි ඒක සිද්ධ වෙන්නේ මෙහෙම. සාක විශාල වශයෙන් පවතින ප්‍රදේශයක් පස් තට්ටු වලින් ඒ වගේම පාෂාණ තට්ටු වලින් ඔම අවුරුදු මිලියන ගාණක් මේ අදයියකින් ඇති වෙන්නේ ඒක අවුරුදු මිලියන ගාණක් තිස්සේ මේ විදියට තට්ටු තැන්පත් වෙනකොට පහළින් තියෙන ස්තර අපි කියනවා කැටි ගැසීම නැත්නම් පොසිලකරණයට ලක් වෙනවා. මේක විශාල රසායනික ක්‍රියාවලියක්. නමුත් අපි සරල භූගෝල විද්‍යාත්මක අර්ථයකින් ගන්නවා අවසාදනය කියන අදහසකට එනවා. මෙන්න මේ අවසාදනය වීම ඇතුළේ ඇති වෙන පාෂාණ වලට තමයි අපි කියන්නේ අංගාරමය අවසාදිත කියලා. ලෝකයේ අංගාරමය අවසාදිත ගත්තොත් උදාහරණයක් විදිහට ගල්ලඟුරු. ගල්ලඟුරු අංගාරමය අවසාදිතය. ගල්ලඟුරු ප්‍රභේද ලෝකයේ ප්‍රධාන ඒවා හතරක් තියෙනවා. එකක් තමයි ඇන්ත්‍රසයිට්. ඇන්ත්‍රසයිට්. ඔකට තව නමක් කියනවා ප්‍රජතු කියලා. තව જાතියක් තියෙනවා බිටුමිනස්. මේ බිටුමිනස් කියලා කියන්නේ
ජතු කියලා වර්ගයක් සිංහලෙන් ඒකට කියනවා. තව જાතියක් තියෙනවා ලිග්නයිට් කියලා. ලිග්නයිට් කියලා අදහස් කරන්නේ කාස්ටික ගල් අඟුරු වලට. ඒ වගේම තව જાතියක් තියෙනවා ගල් අඟුරු බවට පත් වෙලා නැති අතරමැදි අවස්ථාවක්. එකක් ගල් අඟුරු කියන්න පුළුවන් පීට් කියලා අපි ඒකට කියනවා. පීට් කියන අපි ඒකට සිංහල වචන ජීර්ණක එවත් තව වචනයක් කියන ප්‍රාථමික ගල් අඟුරු අන්න වගේ නමක් අපි පාවිච්චි කරනවා. දැන් ලංකාවේ ඔය මුතුරාජය වෙන වගුරු බිම ආශ්‍රිතව මෙට්‍රික් ටොන් මිලියන 60ක විතර ඔය පීට් නිදියක් තියෙනවා. නමුත් ඒක අවාසනාව කියන්නේ අපිට ඒක හොඳ මට්ටමක තිබ්බනම් අවුරුදු 300කට විතර බල ශක්තිය නිෂ්පාදනය කරගන්න තිබ්බා. හැබැයි දෛවයේ සරදම කියන්නේ ඒකේ පවතින ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි හින්දා ගිනි ගන්නෙ නැහැ. ඒ නිසා එකෙන් කිසිදු ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ දෙයියෝ දෙනකොට දීලා තියෙන එක පයින් ගහලා වගේ. right. ඒක එච්චර හිතන්න යන්න එපා. මේ තමයි ගල් අඟුරු ප්‍රභේද කීපය. හරි. ඊළඟට අපි යනවා චූර්ණමය අවසාදිත බලන්න. මේ බලන්න පුතා. මාතෘකාව තමයි චූර්ණමය අවසාදිත. චූර්ණමය කියන්නේ ඉතින් තන්නේ කර සිංහල වචන ගත්තොත් චූර්ණ කියන්නේ හුණු කියන එක. චූර්ණ කියන්නේ හුණු වලට. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ උනත් සත්තුන්ගේ උනත් මාළු ගත්තොත් එහෙම මාළුන්ගේ උනත් බෙල්ලොන්ගේ බෙලි කට්ට ගත්තත් මේවා අපි ගත්තාම ඒවා තියෙනවා කැල්සියම් කාබනේට්. බෙලි කටු සිප්පි කටු ඒ වගේ හැම එකම අපේ දත් වල වගේ කැල්සියම් කාබනේට් තියෙනවා. කැල්සියම් කාබනේට් කියන්නේ හුණු වලට. හුණු. ඒතකොට මෙන්න මේවා තට්ටු විශේෂයෙන්ම මුහුදු පතුල් වල ඊට අමතරව ගත්තොත් ගොඩබිම උනත් විශාල වශයෙන් එක තැනකට මේවා ගොනු වෙලා තියෙනවා නම් මේවා දීර්ඝ කාලයක් යනකොට මේ කැල්සියම් කාබනේට් අංශු එකිනෙක ගැට ගැහිලා එහෙම නැත්නම් ස්ෆටිකකරණයකට ලක් වෙලා පාසාන බවට පත් වෙනවා. ඒවට අපි කියනවා අවසාදිත හුණු ගල් කියලා නැත්නම් හුණු ගල් කියලා කියනවා. මේ හුණු ගල් කියන්නේ අපි චූර්ණමය අවසාදිත වලට. හරිනේ? චූර්ණමය අවසාදිත වලට තමයි අපි මේ හුණු ගල් එහෙම අයිති වෙන්නේ. ඊට පස්සේ ඔය හිරිගල් කියන්නේ අපි ඔය වෙරළාශ්‍රිත ප්‍රදේශවල තියෙන හිරිගල් කියන්නේ ඒ විශේෂයෙන්ම ඔය කොරල් පර අයිති වෙන්නේ ඔය චූර්ණමය අවසාදිත වලට. මොකද බෙලිකටු සිප්පි කටු ආදී තියෙනවා මුහුදු පතුලේ තැම්පත් වෙලා අර කොරල් බහුභාවා කියන ජීවියා ගිහිල්ලා ඒවා තමන්ගේ කෙලවලින් ගිනල්ලා කෙලවල අලවල තමන්ගේ ඇට තමන්ගේ ඇඟ වටේ සැකිල්ල වගේ හදා ගන්නවා මේ. තමන්ගේ ඇඟ වටේ ගා ගන්නවා. නිකන් අපි සබන් ගා ගන්නවා වගේ ඌ අර කැල්සියම් කාබනේට් අංශු ගා ගන්නවා. ඊට පස්සේ මිනිහා කිව්වට මේ අර ආදේ ඇතුලේ ඉද්දි මේ ඇට අර සැකිල්ල වේලිනවා. අර කැල්සියම් කාබනේට් සැකිල්ල වේලිනවා. මේවා මිලියන ගාණක් සත්තු මේ කොරල් බහුභාව ජනපද විදියට නිර්මාණය කරගෙන තමයි මෙන්න මේ කොරල් පර සැකිල්ල නිර්මාණය කරගන්න. කොරල් පර සැකිල්ලක් කියලා කියන්නේ ඇත්තටම කැල්සියම් කාබනේට් අංශු එකට එක සම්බන්ධ වෙලා හැදෙන එකක්. හදන්නේ කොරල් බහුභාවා කියන ජීවියා. මෙන්න මේවා අපි සලකනවා චූර්ණමය අවසාදිත වලට අයිති පාසාන જાතියක් කියලා. පැහැදිලි. හුණු ගල් කියලා කියනවා, හිරිගල් කියලා කියනවා. ඒවා ඔක්කොම අයිති වෙන්නේ චූර්ණමය අවසාදිත පාසාන වලට. ඊළඟ වර්ගය තමයි සිලිකාමය අවසාදිත. සිලිකාමය කියලා කියන්නේ මේ ජීවීන්ගේ සිලිකා අංශු විශාල වශයෙන් නෑ, ඉතා සුළු වශයෙන් තියෙනවා. මේවා එක තැනකට ගොනු වෙච්ච ස්ථානයක් තියෙනවා නම් අන්නේ සිලිකා අංශු මගින් ඒවා කැට ගැහිලා පාසාන බවට පත් වෙන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා තියෙනවා පරණ කොන්ක්‍රීට් ස්ලැබ් වල පන්සල් වල පල්ලි වල කෝවිල් වල පරණ කොන්ක්‍රීට් ස්ලැබ් වල වර්ෂාවට නිරාවරණය වෙලා නම් තියෙන්නේ මේ වැසි ජලය මේකට වැටෙනකොට නැත්නම් ජලය වැටෙනකොට මේවායේ තියෙන සිලිකා අංශු
මේක සල්ෆේට් මේ කාණ්ඩ එකක් සිලිකා අංශු ජලයත් එක්ක ඇවිල්ලා මේ මෙතන නිකන් කූරු වගේ නිකන් බෝල වගේ හො තැම්පත් වෙනවා මේක නිකන් ලා අලු පාට සුදු පාටට හුරු පොඩි කූරු වගේ හැදෙන එකක් මෙන්න මේවට කියන්නේ ජිප්සම් කියලා. මේ ජිප්සම් කියලා කියන්නේ ඇත්තටම සිලිකාමය අවසාදිත වලට අයිති පාෂාණ ජාතියක්. අනිත් එක තමයි යමුසු. යමුසු කියලා කියන්නේ යකඩ මිශ්‍ර පාෂාණ කියන අදහසක් තියෙන්නේ. ඔය ජීවීන්ගේ යකඩ අංශු නැත්නම් ෆෙරස් අංශු මිශ්‍ර වෙලා පාෂාණ හැදෙනවා නම් ඒවට කියනවා අපි යමුසු අවසාදිත කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යගල් කියන ඒවා අයත් වෙන්නේ මෙන්න මේ යමුසු අවසාදිත කියන කාණ්ඩෙට. මේක ලොකු විස්තරාත්මක විදිහට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මොකද සරල තේරුම් ගැනීමක් විතරයි ඔයගෙන් අපේක්ෂා කරන්නේ. ඒක නිසා ඒක ඊටාම වේගෙන් අපි සාකච්ඡා කරාට මම හිතනවා ඔයාලට ඔක ගොඩක් හොඳට තේරුණා කියලා. රයිට්. එහෙනම් අපි ඒකේ නෝට් එක ලියාගමු. ඓන්ද්‍රිය අවසාදිත කියන තැන. රයිට්. ලියන්න මේක. ඓන්ද්‍රිය කොටස් එනම් ජීවීන්ගේ දි รา පත් වූ කොටස් දිගු කාලයක් ස්තර වශයෙන් පොසීල බවට පත් වී කැටි ගැසීමෙන් ඇතිවන පාෂාණ ඓන්ද්‍රිය අවසාදිත පාෂාණ නම් වේ. මේවා ප්‍රධාන කාණ්ඩ හතරක් පවතී. අයන්න අංගාරමය පාෂාණ ආයන්න චූර්ණමය පාෂාණ ඇයන්න සිලිකාමය පාෂාණ හරි මේ බලලා ලියා ගන්න සිලිකාමය පාෂාණ ඇයන්න යමුසු පාෂාණ ඔය විදිහට කාණ්ඩ හතරකට බෙදෙනවා. right. පළවෙනි වර්ගයේ නැත්නම් ආයන්න මාතෘකාව ගන්න අංගාරමය පාෂාණ කියන එක. වසර මිලියන ගණනක් තිස්සේ ස්තර වශයෙන් තැන්පත් වන ශාකමය කොටස්
ඇතිවන පාෂාණ අංගාරමය අවසාදිත නම් වේ. අංගාරමය අවසාදිත නම් වේ. ඔයාලගේ නෝට් එකේ ගල් අඟුරු කියලා කෑල්ලක් ඉතුරු කරලා දාන්න ඇන්ත්‍රසයිට් මේ වර්ග කීපයක්. bituminous, lignite, peat ඔන්න ඔය නම් හතර දාලා. ගල් අඟුරු කියන වචනේ ඉතුරු කරලා ගල් අඟුරු වලට අදාළව ඔන්න ඔය වර්ග හතර දාගන්න. anthracite, bituminous, lignite, peat කියලා වර්ග හතරක් තියෙනවා. හොඳයි. ඊළඟට ගන්න චූර්ණමය පාසාන නැත්නම් චූර්ණමය අවසාදිත ලියන්න සතුන්ගේ අස්ති කොටස් මත්ස්‍ය ඇටකටු කියන්නේ මාළුන්ගේ ඇටකටු මාළු කටු කියන්නේ බෙලි කටු සිප්පි කටු බිත්තර කටු වැනි කැල්සියම් කාබනේට් අන්තර්ගත කොටස් අවසාදනය වීම මගින් ඇතිවන පාෂාණ චූර්ණමය අවසාදිත පාසාන නම් වේ. චූර්ණමය අවසාදිත පාසාන නම් වේ. උදාහරණ විදියට දාගන්න හුණුගල්, හිරිගල්, කාබනේට්, ඩොලමයිට් ඕවා. හුණුගල්, හිරිගල්, කාබනේට්, ඩොලමයිට් ඕවා. ඕවා විදියට මේ අයින්ද්‍රිය විදියට හැදෙනවා. ඔය සමහර තැන්වලදී නැත්නම් රසායනික අවක්ෂේප විදිහට හැදෙනවා. ඔක ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඊළඟට සිලිකාමය පාසාන ලියන්න අයින්ද්‍රිය කොටස් තුල ඇති සිලිකා කොටස් කැටි ගැසීමෙන් සිලිකා කොටස් කැටි ගැසීමෙන් සකස් වන අවසාදිත පාසාන
සිලිකාමය අවසාදිත පාසාන නම් වේ. සිලිකාමය අවසාදිත පාසාන නම් වේ. සිලිකාමය අවසාදිත පාසාන නම් වේ. උදාහරණයක් විදිහට තියෙනවා ජිප්සම්. ජිප්සම්. ඔය ජිප්සම් උත් ඒ වගේම රසායනික උතන ඉන්ද්‍රිය නැත්නම් ඉන්ද්‍රිය දේවල් වලින් ඇති වුණාට උතන රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙන්න නිසා උක රසායනික වශයෙන් අවක්ෂේප වෙච්ච අවසාදිත විදිහට තව තැනක සලකනවා. ඈ යන යමුසු පාසාන යකඩ අන්තර්ගත වන ඓන්ද්‍රිය අවසාදිත පාසාන යමුසු අවසාදිත පාසාන නම් වේ. යමුසු අවසාදිත පාසාන නම් වේ. යමුසු අවසාදිත පාසාන නම් වේ. right. හොඳයි. ඊළඟ මාතෘකාව තමයි රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත කියන එක. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත කියන එක තියෙනවා. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත. නැත්නම් රසායනික අවසාදිත. ඒකමයි ඔය. රසායනික අවසාදිත කියන එක තමයි ඔය කියන්නේ. රසායනික අවසාදිත. මේ බලන්න බබාලා. අපි ගත්තොත් එහෙම මුහුදේදී හරි වෙනත් කොහේ හරි ජලයේ තියෙන තැනක හරි ගොඩබිමේදී හරි මොනවා හරි රසායනික ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් යම් යම් අවස්ථාවලදී ප්‍රතික්‍රියා කරනවා. මේ ස්වභාවික පරිසරයේම ප්‍රතික්‍රියා කරනවා. මේ රසායනික දේවල් ප්‍රතික්‍රියා කරනකොට සමහර ප්‍රතික්‍රියාවලදී ඒවා වායුවක් විදිහට පිට වෙලා යන්න පුළුවන් ප්‍රතිඵලයක්. තවත් වෙලාවකදී විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා 9 10 11 අවස්ථාවේදී. තවත් වෙලාවකදී ඒකේ අංශු මණ්ඩි විදිහට තැම්පත් වෙනවා. ඔකට කියන්නේ අවක්ෂේප වෙනවා. මේ අවක්ෂේප උෂ්ණත්ව සාධකය පීඩන සාධක නිසා කැටි ගැහෙන්න පුළුවන්. ඔයා මතක තියාගන්න රසායනික ප්‍රතික්‍රියාවකින් පස්සේ ඒ ගමන් කරන අවක්ෂේපිත ද්‍රව්‍ය කැටි ගැහිලා පාෂාණයක් බවට පත් වුණොත් ඒවට තමයි අපි කියන්නේ රසායනික අවක්ෂේප. එහෙම නැත්නම් රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත කියලා. තව සරල කරොත් මේ වගේනේ. දැන් උදාහරණකින් ගන්නකො මෙහෙම. දැන් ඔය මුහුදු ජලය ගත්තාම ඔය මුහුදු ජලයේ මුහුදේ තියෙන ජලයේ තියෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය. සෝඩියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, ඊට අමතරව ගත්තොත් එහෙම ක්ලෝරින් තියෙනවා, කාබන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, පොටෑසියම් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා. එක එක දේවල් තියෙනවා. මේවායේ සමහර මේ මුහුද ඇතුලේ සමහර ද්‍රව්‍ය එකිනෙකා සමග ප්‍රතික්‍රියා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සෝඩියම් ප්‍රතික්‍රියා කරන ක්ලෝරින් එක. එතකොට
මේ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට අවක්ෂේපයක් නිර්මාණය වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන එකක්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්න මෙතන යම් කිසි විටක තියෙන ජලය එතනින් වාෂ්ප වෙලා ගියොත් අර අවක්ෂේප වෙච්ච සෝඩියම් ක්ලෝරයිඩ් අංශු නැත්තම් කුඩු වශයෙන් තියෙන ඒවා කැටි ගැනීමකට ලක් වෙනවා. දැන් අපි ආර්ථික ඵල ප්‍රයෝජනයක් විදිහට අපේ රටේ ටිකක් උෂ්ණාධික ප්‍රදේශවලදී මේ මුහුදු ජලය අපි ගොඩබිමට ගන්නවා. මුහුදු ජලය ගොඩබිමට ගන්නවා. ගොඩබිමට අරන් තුනී ජල තට්ටුවක් විදිහට මේක සකස් වෙන්න තියෙනවා. මේකට ලැබෙන අධික තාපය නිසා ජලය ඉවත් වෙනවනේ. ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට අර සෝඩියම් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියා කළ හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් මිදිලා කැටි ගැහෙනවා. අන්න ඔය මිදිලා කැටි ගැහිච්ච තමයි අපි ඔය ලුණු කියලා හාරලා උදළු වලින් එහෙම ගන්න. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච පාෂාණයක්. අපි ලුණු කියලා කන්නේ ගල් జాතියක්. අන්න රයිට්. අය බලන්න. දැන් ඕක අපි ආයාසයක් දරලා ගොඩබිමට ජලය ගෙනල්ලා වාෂ්ප වෙන්න ඇරලා රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙන්න ඉඩ දීලා ලුණු ලබා ගන්න එකට කරන්නේ. හැබැයි රුසියාවේ වගේම තවත් සමහර රටවල් වල ඔක ඔටෝමැටිකලි යාලට ලුණු හම්බ වෙනවා. මේක ගොඩබිම කියලා හිතන්න. මේ මුහුද කියලා හිතන්න. දැන් මුහුද ඔහම තියෙද්දි මේ මුහුද මේ ගොඩබිම මෙන්න මේ මුහුදු ජලය ගොඩබිමට කාන්දු වෙනවා. විශේෂයෙන්ම ගොඩබිමේ තියෙනවා සමහර තැන් පොළව ඇතුලේ අතිවිශාල කුහර. මේ කුහර වලට මුහුදු ජලය කාන්දු වෙනවා. මුහුදු ජලය කාන්දු වෙලා මේ කුහර තුල තැම්පත් වෙනවා. දැන් මේ මුහුදු ජලයේ තියෙන සෝඩියම් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා මේ පොළව ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු නිර්මාණය වෙනවා. ජලය සමහර අවස්ථාවලදී මතු පිටට කාන්දු වෙනවා. මොකද අභ්‍යන්තරේ ලුණු මිදෙන්න අභ්‍යන්තරේ ඉඩමති. ඉතින් අර ඇතුලේ තියෙන ජලය එළියට අයත් මුහුදට යනවා. ඇතුලේ එතකොට ලුණු ටික විතරක් ඉතුරු වෙනවා. එතන මේ ඇතුලේ ලුණු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඇතුලේ ලුණු ටික ඉතුරු වෙනවා. ඉතින් රුසියාව මේ ඇතුලේ ඉතුරු වෙන ලුණු ටික හාරලා යපස් ගන්නවා වගේ ගල් අඟුරු ගන්නවා වගේ මේවා මතු පිටට ගන්නවා. ඒවට කියන්නේ ආකර ලුණු කියලා. ආකර ලුණු කිව්වත් එකයි අපි ලේවායවල් වල හදාගන්න ලුණු කිව්වත් එකයි එකම ලුණු තමයි තියෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට පාෂාණයක් සකස් වෙලා තියෙනවා. තව බලන්න. සමහරට ගොඩබිම සමහර විට නෙවෙයි. ගොඩබිමේ කැල්සියම් මේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා කැල්සියම් කාබනේට් නිර්මාණය කරනවා. කැල්සියම් කාබනේට් කියන්නේ තනිකරම හුණුගල් නැත්නම් අවසාදිත පාෂාණ. අයින්ද්‍රිය විදියට හැදුනත් එතනත් රසායනික ප්‍රතික්‍රියාවකින්මයි හැදෙන්නේ. සාමාන්‍ය පරිසරයේදී හැදුනත් ඒත් රසායනික ප්‍රතික්‍රියාවකින්මයි හැදෙන්නේ.
ඒ නිසා හුණුගල් කොටසක් හැදෙනවා අයින්ද්‍රිය වශයෙන් ඒත් රසායනික ප්‍රතික්‍රියාව ප්‍රතිඵලයක් විදිහට කොටසක් ස්වභාවික පරිසරයේ තියෙන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට කැල්සියම් කාබනේට් හැදෙනවා. තේරුණා? ජිප්සම් වුණත් එහෙමයි. මේ විදිහට විවිධ පාෂාණ හැදෙනවා රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල විදිහට අවක්ෂේප වෙන ද්‍රව්‍ය කැටි ගහලා. ඒවට තමයි අපි කියන්නේ රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාෂාණ කියලා. මේවා කාණ්ඩ කීපයක් තියෙනවා. දැන් මේ බලන්න. ඒවා කාණ්ඩ කීපයක්ම තියෙනවා. කාණ්ඩ කීපයක් තියෙනවා. ඒ බලන්න. කාබනේට් කාණ්ඩ. ඊට අමතරව තියෙනවා මෙතන අකුරක් වැරදි. පයන කපන්න ඕනේ සල්ෆේට් කාණ්ඩ. ක්ලෝරයිඩ් කාණ්ඩය. මෙතන එන්න ඕනේ සිලියේට් නෙමෙයි සිලිකේට් කාණ්ඩ. යගල් කාණ්ඩය. මේ විදිහට කාණ්ඩ කීපයක් තියෙනවා. රයිට්. එන සම්පූර්ණ නෝට් එකම ඔය ගමන්ම ලියමු. පස තුල හෝ ජලයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් යම් යම් සංයෝග ඇති වී අවක්ෂේප වීමෙන් පසු කැටි ගැසී සකස් වන පාෂාණ රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාෂාණ නම් වේ. මීට අයත් පාෂාණ කාණ්ඩ ගණනාවක් පවතී. යටින් තියෙයි එක කාබනේට් කාණ්ඩය උදාහරණ දාලා තියෙනවා කාබනේට් ඩොලොමයිට් තව දාන්න පුළුවන් හුණුගල් එහෙම නැත්නම් කැල්සියම් කාබනේට් කියන කොටේ ඊළඟ සල්ෆේට් කාණ්ඩ උදාහරණයක් තියෙනවා ජිප්සම් තුන්වෙනි ක්ලෝරයිඩ් කාණ්ඩය උදාහරණ ලුණු ලවණ පාෂාණ කියනවා ලුණු ගල් කියලා අදහස් කරනවා. 4 සිලිකේට් කාණ්ඩ උදාහරණයක් දාලා තියෙනවා ගිනි ගල් කියන පාෂාණ ගිනි ගල්. 5 යගල් කාණ්ඩය ඔන්න ඔකට යපස් කාණ්ඩ කියන්න පුළුවන්. උදාහරණ මෙතන දෙකක් දාලා තියෙනවා ලිමොනයිට් හෙමටයිට් තව දෙකක් විතර දාගන්න. मैग्नेटाइट सिडराइट මේවා ලෝකයේ ප්‍රධාන යපස් ප්‍රභේද 4 තමයි ඔය. හොඳ මේක මේ හෙමටයිට්, දෙවෙනියට හොඳ එක මැග්නටයිට්, තුන්වෙනියට හොඳ එක ලිමොනයිට්, හතරවෙනියට හොඳ එක සිඩරයිට්. ඒක නිකන් කිව්වේ නිකන් මතකේ තියාගන්න ඕනේ. අපිට කතා කරන්න පුළුවන් අපිට ලෝකයේ ආකර කර්මාන්ත ගැන කතා කරනකොට ඔය ලිමොනයිට්ලා මැග්නටයිට් හෙමටයිට් සිඩරයිට්ලා ගැන ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට පුතා පාෂාණ කාණ්ඩ 4 පාෂාණ කාණ්ඩ 3න් පාෂාණ කාණ්ඩ 3න් ප්‍රධාන ඊළඟ පාෂාණ කාණ්ඩය තමයි
විපරීත භාෂා විපරීත භාෂා විපරීත භාෂා විපරීත නැත්නම් විපරීත ඔය සරල සිංහල අර්ථය තමයි වෙනස් වීම කියන්නේ. විපරීත වෙනවා කියන්නේ වෙනස් වෙන. මනුස්සෙක් වුණා හැඟීම් අදහස් එක්කෙනෙකුට වෙනස් අදහස් දරන්න පුළුවන්. තව කෙනෙක් දරන අදහසට වඩා වෙනස් අදහස්. ඒකනේ කියන්නේ සමහරට විපරීත කාලේන මොකද්ද දිනන? මොකද්ද විපරීත බුද්ධි කියලා මොකක් හරි කැලලක් තියෙනවා මට ඒක එච්චර උඩට ඉන්නේ. කොහොම අවිනාශ කාලේන විපරීත බුද්ධි කියලා මොකක් හරි වාක්‍යයක් තියෙනවා. right. කොහොම හරි කවන්නේ විපරීත කියන්නේ වෙනස්. වෙනස් කියනවා. වෙනස් වෙන. ඔය පරණ සිංහල වචනක් ඕකේ. ඔය අත්තම්මලා ලොකු අත්තලා නැත්නම් තාච්චිලා සීලා කියන්නේ. එයාලා ඔය වචනේ පාවිච්චි කරනවා ඉස්සර. විපරීත වෙනවා. දැන් එන්නේ දැන් හැදෙන කාලා හරි විපරීතයි. විපරීතයි කියන්නේ වෙනස් කියන්නේ. ඒකයි අදහස් කරන්නේ. කොහොම හරි කවන්න භාෂාවක් කාලයක් යනකොට දැන් හිතන්නකෝ මුලින් තිබ්බේ ආග්නේය එක්ක මුලින් තිබ්බේ අවසාදිත මුලින් තිබ්බේ විපරීත මේ ඕන එකේ කාලයක් යනකොට ජලයත් එක්ක ගැටිලා උෂ්ණත්වයත් එක්ක ගැටිලා විවිධ රසායනික ද්‍රව්‍යත් එක්ක ගැටිලා පාට වෙනස් වෙන්න පුළුවන් ශක්තිය වෙනස් වෙන්න පුළුවන් රසායනික සංයුතිය වෙනස් වෙන්න පුළුවන් ඒ කියන්නේ භෞතික විදියටයි රසායනික විදියටයි දෙවිදියටම හරි එක විදියකට හරි වෙනස් වෙන්න පුළුවන්. ඔයා මතක තියාගන්න එතකොට ආග්නේය වුණත් අවසාදිත වුණත් විපරිත වුණත් මේ ඕනම එකේ තවදුරටත් භෞතිකව රසායනිකව වෙනස් වෙලා වෙනස්ම පාසානයක් හැදෙනවා නම් අන්න යාට කියනවා අපි විපරීත පාෂාණ. පැහැදිලිද? දැන් නිකන් සරල උදාහරණයක් ගන්නකො. ඔයාලට සරල උදාහරණයක් ගන්න. දැන් ඔය හුණුගල් ගන්නකො. හුණුගල් කියන්නේ අපි කැල්සියම් කාබනේට්. මේ කැල්සියම් කාබනේට් කියන ආදය කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ අවුරුදු 100,000 ගාණක් යනකොට මේකේ ප්‍රතිඵලයක් විදියට Ca bracket HCO3 twice calcium bicarbonate හැදුවා. තිබ්බේ calcium carbonate අවුරුදු ගාණක් යනකොට calcium bicarbonate කියන්නේ marble. එහෙම නැත්නම් ඔකට තව නමක් කියනවා කිරිගරුඩ. ඔන්නෝ බවට පත් බලන්න. මෝ වෙනම එකේ ඌට වඩා රසායනික වශයෙන් උත් භෞතික වශයෙන් සම්පූර්ණ වෙනස් එකක් තමයි මාබල් හේවත් කිරිගරුඩ. අට වෙනස්. දැන් නිකන් තව හිතන්න. ඔන්න ග්‍රැනයිට් තිබ්බා. ග්‍රැනයිට් කියන්නේ නැත්නම් ග්‍රැනයිට් කියන්නේ එක. මෙයා නිකන් ලා පාට ලාලු හරි ලා කහ වගේ එහෙම පාටක් තියෙනවා. අඩු පාටක් තියෙනවා. ලා දුඹුරු වගේ. මේ මු කාලයක් තිස්සේ අවුවට වැස්සට සුළඟට රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතික්‍රියා කරලා අන්තිමේදී කට්ට කළු පාසානයක් හදනවා නයිස් කියලා. නම නයිස් පට්ට කළු පාට පාසානය. ලියන්නේ කොහොම? GNIES නයිස්. සද්ද කරන්නේ නයිස් කියලා. හරි. මේක විපරීතයක් කරනවා. මේ මොනින් හිටපෙ කරනවා. මිනිහ ආග්නේ හිටියේ පස්සේ විපරීත වුණා. මෙයා හිටියේ අවසාදිත විදියට පස්සේ විපරීත වෙනවා. ඒ කියන්නේ අවසාදිත කට්ටියත් විපරීත වෙන්න පුළුවන්. ආග්නේ කට්ටියත් විපරීත වෙන්න පුළුවන්. දැන් මේ බලන්න මේ අපි හිතමු ඩයල් එකක් ඉන්නවා. මෙහෙම ගල්ලඟුරු කියන්නේ අවසාදිතය. ඕවා පහලින් එන මැග්මා වලට මුණ දුන්නොත් මැග්මා මෙයාම උණු කරලා දානවා. ලේසි නෑ උණු කරලාම දානවා. හැබැයි ආපහු සිසිල් වෙලා කැට ගහනකොට එතන තියෙන්නේ මිනිරා. ඕකනේ වැඩ.
සම්පූර්ණ වෙනස් වෙනවා. රසායනික සංයුතිය ගල්ලඟුරු වල තියෙන කාබන් තමයි, මිනිලම් වල තියෙන කාබන් තමයි. හැබැයි සංයුතිය අතින් වෙනස්. ඒ වගේ ශක්තිය මේ දැඩියාව පැලුම්තල මේ ඔක්කොම වෙනස්. පට්ට වෙනස්. අපි මිනිලම් තිබ්බා කියලා. මිනිලම් ඔයා දන්නවනේ දැන් විපරීතයක් නෙමෙයි. මිනිලම් තවදුරටත් මැග්මා ඇවිල්ලා ඒත් උණුසුම් කරොත් මෙයා උණු වෙලා දේශයකට මිනිලම් උණු වෙන්නේ නැහැ. දැඩි උෂ්ණත්වයක් යටතේ උණු කරොත් මෙන්න හැදෙනවා දියමන්ති. දියමන්ති කියන්නේ විපරිතයි, මූත් විපරිතයි. ඒකයි අපි කිව්වේ ආග්නේයත් විපරිත වෙනවා, අවසානිතත් විපරිත වෙනවා, විපරිතත් තව විපරිත වෙනවා. ඕකයි කිව්වේ. හරි. දැන් අපි තුමු සල්ක නැත්නම් මැටිකල්, සල්ක මැටිකල් ඕවාගෙන් හැදෙන සිස්ට්. ඔය විපරිතයක්. ඊට පස්සේ අවසානිත හුණු වල වලින් අර්ධ විපරිත අවස්ථාවක් හැදෙන ඩොලොමයිට් කිය. ඕකේවත් හැදෙන. ඒ විපරිත තමයි අර්ධ විපරිත තුනක් වෙනස් වෙලා භාගයට හරිය. ඒව විපරිත එතකොට. එතකොට විපරිත පාසාන කියන්නේ ආග්නේය වුණත් අවසානිත තුනත් විපරිත වුණත් තවදුරටත් රසායනිකවයි භෞතිකයි වෙනස් වුණොත් ඒ කියන්නේ විපරීත පාසාන. පැහැදිලි? රයිට්. ලියන්න ආග්නේය කමාවක් අවසාදිත මෙන්ම විපරීත පාෂාණ තව දුරටත් භෞතිකව හා රසායනිකව වෙනස් වීම තුලින් හටගන්නා පාෂාණ වෙනස් වීම තුලින් හටගන්නා පාෂාණ විපරීත පාෂාණ නම් වේ. පාෂාණ විපරීත වීම සඳහා උෂ්ණත්වය රසායනික ද්‍රව්‍ය ජලය වැනි සාධක රැසක් බලපාන. විපරීත පාෂාණ කීපයක් සහ ඒවායේ මුල් ස්වરૂපය සහිත උදාහරණ කීපයක් පහත දැක්වේ. මෙන්න මේ පැත්තේ විපරිත පාෂාණය තියෙනවා, මේ පැත්තේ මුල් පාෂාණය කියන්නේ කලින් තිබ්බ විදිය තියෙනවා. එතකොට nice
විපරිත පාෂාණයක්. එයා හැදෙන්නේ ග්‍රැනයිට් නැත්නම් ග්‍රැනයිට් විපරිත වීම. කිරිගරුඩ එයා හැදෙන්නේ හුණු ගල් එහෙම නැත්නම් ඩොලොමයිට් විපරිත වේ. මම ඩොලොමයිට් අර්ධ විපරිතයක් කියලා. හරි. ඩොලොමයිට් කියන එක හැදෙන්නේ අවසාදිත හුණු ගල් විපරිත වේ. වැලිගල් විපරිත වුණාම ක්වාටසයිට්. මේ ක්වාටසයිට් වලට අපි ගමේ කොටි භාෂාවෙන් කියනවා තිරුවාන කියලා. කිරෝනා කියලා කියන්නේ සාමාන්‍ය භාෂාවේ කිරෝනා කියන තිරුවාන තමයි ලියන්න පුළුවන් වචන. දියමන්ති. දියමන්ති හැදෙන්නේ මිනිරාල් විපරිත. මිනිරාල් හැදෙන්නේ ගල් අඟුරු විපරිත. සිස්ට්. සිස්ට් හැදෙන්නේ මැටි සල්ක, මැටි ගල් විපරීත බවට පත් වුණාට පස්සේ. ඔන්නෝම තමයි ලෝකයේ අපිට ආගමය අවසාදිත සහ විපරීත කතාව අවසන් කරන්න පුළුවන් වෙන්නේ.